समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्कदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि මේ වෙලාවේ අපේ සදහවත් පිරිස බොහොම ගෞරවයෙන් යුක්තව බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයට අහුම්කම් දීම සඳහා අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ලංකාවේ පානදුර ප්‍රදේශයේ පදිංචි දියණියක් හංසනා ප්‍රනාන්දු දුවගේ මාර්තු 21 වෙනිදාට යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන ඒ දුව මේ උතුම් පින්කමට දායකත්වය අරගෙන කටයුතු කරනවා. සත්පුරුෂ ඇසුර ලැබේවා, සංසාරගත අකුසල් දුරු වේවා, සසර ගමන නිමා කර ගන්නට මේ පින හේතු වේවා කියන උදාර ප්‍රාර්ථනාව තමයි ඒ දුවට පළමුවෙන්ම තිබෙන්නේ. ඒ වගේම උපාලි ප්‍රනාන්දු දීප්ති දේවකලුආරච්චි කියන ආදරණීය දෙමව්පියන්ට ඒ වගේම අරෝරා ප්‍රනාන්දු කියන ෆොන්සේකා කයිලි ප්‍රනාන්දු කියන පින්වත් පිරිසට නිදුක් බව නිරෝගී බව සුවපත් බව ප්‍රාර්ථනා කිරීමත් අවුරුදු 4කට කලින් මියගිය ආදරණීය ලොකු අම්මා සෝමලතා අන්ද්‍රාදි කියන ලොකු අම්මටත් ආච්චි අම්මා වන කරුණාවති ප්‍රනාන්දු මාතාවටත් ප්‍රේමසිරි දේවකලුආරච්චි හර්බර්ට් ප්‍රනාන්දු කියන සියලටත් පින් අනුමෝදන් කරන්නට සහ සසර ගමනේදී මුණ ගැහුණු සියලු ඥාතීන්ට පින් දීමටත් ඒ දුව මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා අපේක්ෂා කරනවා. ඉතින් අපටත් ආශිර්වාද කරමින් තමයි මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරලා දෙන්නට කියලා ශ්‍රද්ධාවෙන් ආරාධනා කළේ. ඒ විතරක් නෙමෙයි ඒ දුව සේසෙම්ම තමන් දැහැමිව උපයන ධනයෙන් බොහොම ශ්‍රද්ධාවෙන් ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට අද දවසේ දානය සඳහා දායකත්වයේ දරලා බොහොම ගෞරවයෙන් ඒ උතුම් පින්කමකුත් ධර්ම දානමය පුණ්‍ය කර්මයට සමගාමීව සංවිධානය කරගෙන තිබුණා. පින්වතුනි අද ඒ දුවගේ ජන්මදිනයට ආශිර්වාද කරමින් මේ මාසේ අගභාගයේදී තිබෙන ඒ දුවගේ මව්පියන්ටත් සෙත් පතමින් ඔබ හැමදෙනාටම ආශිර්වාද කරමින් අපේ මේ සද්ධර්ම දේශනාව මෙතන ඉඳලා සිත කරනවා. හැමෝම තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා අප ඔබට සිහිපත් කර සිටිනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් ආලවක කියන යක්ෂයා ඒ අඳුන්වලා තියෙන්නේ හිමයි ආලවක කියලා අඳුන්වලා තියෙන්නේ අපේ ථේරවාදී බෞද්ධ කතා තුල ආලවක අඳුන්වලා තියෙන්නේ යක්ෂයෙක් විදියට. ඉතින් ඔහු බුදුහාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්න කීපයක් මා ඔබත් එක්ක සාකච්ඡා කරනවා. බුදුහාඳුරුවන්ගෙන් අහපු ප්‍රශ්නයත් ඒ වගේම බුදුහාඳුරුවෝ ඒවට ලබා දීපු උතුම් පිළිතුරුත් එක ගාථා ධර්මයක් දෙකක් හරි ඔබත් එක්ක මේ දේශනාවේදී මා සාකච්ඡා කරනවා. බුදුහාමුදුරුවන්ගෙන් ඔහු මෙහෙම විමසනවා. කිංසූද විත්තං පුරිසස්ස සෙට්ඨං කිංසු සුචින්නෝ සුකමා වහති කිංසු හවේ සාධු තරං රසානං
කතං ජීවින් ජීවිතමාහු සෙට්ඨං සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමා වහති සච්ඡං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ඨං. මේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්න කීපයක් පළවෙනි ගාථාවේ තිබෙනවා. දෙවන ගාථාවේ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා දීපු පිළිතුර. මේ ලෝකයේ මිනිස්සෙකුට කවර ධනයක් ශ්‍රේෂ්ඨද? පළවෙනි ප්‍රශ්නය. කිංසුද විත්තම් පුරිසස්ස සෙට්ඨං. ඊළඟට කිංසු සුචින්නෝ සුඛමා වහති. මොනව පුහුණු කරගත්තොත්ද සැපය ලැබෙන්නේ? ඊළඟට කවරක් රසයන් අතරින් ඊතා මියුරු රස වෙනවද? මොන ආකාරයෙන් ජීවිතය ගෙවන කෙනාගේ ජීවිතය ශ්‍රේෂ්ඨද? ඔය ප්‍රශ්න හතර බුදුරජාණන් වහන්සේගෙන් ආලවක විමසනවා. භාග්‍යවතුන් වහන්සේ එහිදී දේශනා කරනවා සද්ධිත විත්තම් පුරිසස්ස සෙට්ඨං. මෙලොව ශ්‍රද්ධාව පුරුෂයා හට ශ්‍රේෂ්ඨ ධනය වේ කියලා. බුදුහාමුදුරුවෝ වටිනම ධනය ලෙස එතන පෙන්වන්නේ ශ්‍රද්ධාව. හැබැයි බුදුරජාණන් වහන්සේ තවත් දේශනාවල පරම ධනය ලෙස සතුට දේශනා කළා තියෙනවා. ඊයේ දේශනාවේදී මා ඔබට එය සඳහන් කළා. ඊයේ දේශනාව ශ්‍රවණය කරා නම් සන්තුට්ටි පරමං ධනං කියන ගාථා පාඨය තුල පෙන්වලා දීලා තිබෙන්නේ සතුට පරම ධනයයි කියලා. හැබැයි ශ්‍රේෂ්ඨ ධනය ලෙස, උතුම් ධනය ලෙස, ඉහළම ධනය ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ ශ්‍රද්ධාව. ආලවක යක්ෂයාගේ ප්‍රශ්නයට අදාළව. ඇයි අපිට මේ ශ්‍රද්ධාව කියන ධනය ශ්‍රේෂ්ඨ වෙන්නේ? ශ්‍රද්ධාව අපි ඇති කරගන්නේ කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන. ශ්‍රද්ධාව පිළිබඳව අර්ථ නිරුක්තිවල තියෙන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදී ලෙස පහදිනව තථාගතයන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වය ගැන. ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයේ තිබෙන උදාහරත්වය ගුණ 9කින් ඊළඟට පෙන්වනවා. මෙලෙස මගේ බුදුහාමුදුරුවෝ අරහන් ගුණයෙන් යුක්තයි, සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි. මේ විදිහට නව අරහාදී බුදු ගුණයන් පිළිබඳව, උතුම් බුදු නුවණ පිළිබඳව, උතුම් බුදු ගුණය පිළිබඳව ඇතිවෙන පැහැදීම, විශ්වාසය, ගෞරවය මෙහි ශ්‍රද්ධාව ලෙස පෙන්වන්නේ. අතටම ගිහි පැවිදි අපි හැමදෙනාම තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගත්තොතින් මේ ශාසනයේ පොහොසතෙක් වෙන්න ඒ හොඳටම ප්‍රමාණවත්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ධර්මය ගැනත් මහා සංඝ රත්නය ගැනත් පැහැදීමක් ඇතිවෙන්න ඕනි නැද්ද කියලා. කෙනෙකුගේ හිත තුළ නිවැරදිව තථාගතයන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව පිහිටුවා ගත්තොතින් උන්වහන්සේගේ උතුම් බුදු නුවණ ගැනත් උතුම් බුදු ගුණය ගැනත් පැහැදීමක් ඇති කරගත්තොතින් මතක තියාගන්න ඒ ඇතිවෙන ශ්‍රද්ධාවෙන් උතුම් සද්ධර්මය කෙරෙහි සහ ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි ඒ පැහැදීමත් බලවත් වෙන්න වැඩෙන්න එය හේතුවක් වෙනවා. ඒ නිසා අපි
මේ ශාසනයේ පොහොසතුන් වෙන්ට අපේ බුදුරජාණන් වහන්සේ ගැනම ශ්‍රද්ධාව පිහිටුවා ගමු කියලා තමයි මා යෝජනා කරන්නේ. ශාස්ත්‍රූවරයා පිළිබඳව ශ්‍රද්ධාව නැතුව ශාස්ත්‍රූවරයෙක් කියන දේ පිළිපදින්ට අපි පෙළඹෙන්නේ නැහැ. හැබැයි මෙතන පටල ගන්න හොඳ නැහැ. ශ්‍රද්ධාව කියන්නේ අපේ ධර්මයේ හුදු අන්ධ භක්තිය නෙමෙයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ ඊටාම ගැඹුරු අවබෝධයෙන්නේ අවබෝධයෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ ගැනත් ශ්‍රී සද්ධර්මය ගැනත් ඇතිවෙන පැහැදීම. ඒක අවබෝධයෙන් වෙන්න ඕන. එතකොට අද තථාගතයන් වහන්සේ ජීවමානව අපිට මුණ ගැහෙන්නේ නැති නිසා අපට තථාගතයන් වහන්සේව අවබෝධ කරගන්න ලැබෙන්නේ ධර්මය ශ්‍රවණය කරනකොට. එතකොට ධර්මය ශ්‍රවණය කරන තරමට ධර්මයට අපේ ගැඹුරු අවධානය යොමු වෙන තරමට අපට තථාගතයන් වහන්සේගේ අසිරිමත් ඥානය පිළිබඳව පුදුමාකාර පැහැදීමක් ඇති වෙනවා. ගෞරවයක් ඇති වෙනවා. ද සත්පුරුෂයෝ ඇසුරු කරමින් කල්‍යාණ මිත්‍රයෝ ඇසුරු කරමින් සද්ධර්මය ඉගෙන ගනිමින් ඒ අහන ශ්‍රද්ධර්මය ඔබ ඊටාම සිහි නුවණින් මෙනෙහි කරමින් ඒ ධහම පුහුණු වෙන තරමට ඔබට පැහැදීම ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. පුද්ගලිකව කොහොමත් හාමුදුරුවරු ගැන පුද්ගලිකව පැහැදීම ඇති කර ගැනීම එච්චර ඵලදායී දෙයක් නෙමෙයි මේ ශාසනික ගමන් මගේදී. පොදුවේ මහා සංඝරත්නයට ගෞරවයක් තිබීම ඒක වැදගත්, ඒක ප්‍රමාණවත්. පුද්ගලිකව මා හෝ වෙනත් සායනහන්සේ නමක් හෝ සරණ ගිහිල්ලා එවැනි හාමුදුරුවන් වහන්සේ නමක් මත ඔබ බෞද්ධකම තීන්දුව කරන්න ගත්තොත් ඒක හරි අනතුරුදායකයි. මොකද මේ දේශනා පවත්වන බහුතරයක් ස්වාමීන් වහන්සේලා මාර්ගඵලලාභීන් බවට සහතික වෙලා නැහැ උන්වහන්සේලා. උන්වහන්සේලා ඒවා ප්‍රකට කරලත් නැහැ. කලාතුරකින් ස්වාමීන් වහන්සේලා තමන් මාර්ගඵලලාභීන් බව ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් බොහොමයක් ස්වාමීන් වහන්සේලා තවම ධර්මය පුහුණු කරගෙන යන ධර්මාවබෝධයට වීරිය කරන පිරිසක් නිසා උන්වහන්සේලාගෙන් ධර්මය අහමින් ඉගෙන ගනිමින් ඒ අහන ධර්මය තමන් තුළ පුහුණු වෙමින් තමන්ට ඒ දහම ප්‍රත්‍යක්ෂ වෙනකොට ඔබ ඔබේ පැහැදීම ඇති කර ගන්න ඕනේ. කවුරු කෙරෙහිද? ඒ උන්වහන්සේටත් ඔබට ධර්මය කියලා දීපු ස්වාමීන්වහන්සේට හෝ ගිහි භවතට ගිහි කෙනාට ධර්මය අවබෝධ කර ගන්නට උපකාරවත් උනේ තථාගත ලෞතුරා බුදුහාමුදුරුවෝ. උන්වහන්සේගේ උතුම් නුවණ, උන්වහන්සේ වදාළ ධර්මය. ඒ නිසා ඔබේ පැහැදීම කිනම් ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළත් ලෞතුරා බුදුහාමුදුරුවෝ පිළිබඳව ඇති කරගන්නව නම් හොඳයි කියන එක මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඒ ශාසනයේ අනාගත පැවැත්ම සහ ඔබගේ උතුම් ශ්‍රද්ධාව අඛණ්ඩව පවත්වාගෙන යන්න එය මහෝපකාරී වෙයි. මොකද කෙලෙස් සහිත සායනහන්ස කෙනෙකුට ඔබ පැහැදිලා ඉඳිද්දී උන්වහන්සේ
මත ශාසනය ගැන පැහැදීම පවත්වගෙන යන්න ඔබ කටයුතු කරද්දී උන්වහන්සේ කෙලෙස් වසඟයකට ගියොතින් උන්වහන්සේ අතින් දුර්ගුණයක් ප්‍රකට වෙන්න පටන් ගත්තොතින් ඔබ ශාසනයෙන් දුරස් වෙන්න පුළුවන්. ඔබට ධර්මය කියලා දීපු සායනහන්සේ ඒ ධර්මයෙන් ඈත් වෙලා ගියත් ඒ ධර්මයට පටහැනි ජීවිතයක් ගත කරන්නට පටන් ගත්තත් මා ඔබට යෝජනා කරනවා ඔබ පැහැදිලා ඉන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි නම් ඔබ ඔබේ ගමන නවත්තන්නේ නැහැ. සමහර විට ඔබ ඔබට මඟ පෙන්වපු ගුරුවරයාට වඩා බොහෝ දුරක් මේ තථාගත ශාසනය උපකාර කරගෙන ගමන් කරන්න පුළුවන්. ඒ නිසා ඔබේ ශ්‍රද්ධාව භගවන් මූලික විය යුතුයි. ඒක භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන ඇති කරගන්න කියන එක තමයි මට ඔබට යෝජනා කරන්න පුළුවන්. මොකද එය ඔබේ ශ්‍රද්ධාවේ බලවත් කම පිණිස දියුණුව පිණිස බොහෝ උදව් වෙනවා. බුදුහාමුදුරුවෝ ගැන අපට තියෙන පැහැදීම වැඩි වෙන තරමට අපි තව තවත් ධර්මයේ වෙත ලං වෙනවා. ධර්මය වෙත තියෙන පැහැදීම වැඩි වෙන තරමට අපි බුදුරජාණන් වහන්සේට සමීප වුණා වෙනවා. එය භාග්‍යවතුන් වහන්සේගේම ප්‍රකාශනයක්. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මය දකිනවද ඔහු මා දකිනවා. යමෙක් මා දකිනවද ඔහු ධර්මය දකිනවා. එතකොට තථාගතයන් වහන්සේ දැකීම නම් ධර්මය දැකීමමයි. ධර්මය දැකීම නම් තථාගතයන් වහන්සේ දැකීමමයි. එතකොට ඔබට පැහැදිලි වෙන්න ඕනේ, හොඳට අවබෝධ වෙන්න ඕනේ මේ අපේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇතිවෙන පැහැදීම ධර්මය කෙරෙහි පිහිටුවා ගැනීමත් බුදුහාමුදුරුවෝ කෙරෙහි පිහිටුවා ගැනීමත් එකයි. ඒ දෙකම එකයි. මොකද උන්වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ අපට ගුරුවරයා ලෙස තියාගන්ට භාග්‍යවතුන් වහන්සේ යෝජනා කළේ දහම. නැතුව කෙනෙක් මේ ශාසනයට නායකයෙක් විදියට පත් කරලා භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පෑවේ නැහැ. ධර්ම විනය දෙක තමන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ගුරුතැන්හි තබාගෙන ඒ කිව්වේ නිවැරදි දැක්මත් නිවැරදි ප්‍රතිපදාවත්. නිවැරදි දැක්මත් නිවැරදි ප්‍රතිපදාවත්. ධර්ම විනය කියලා කියන්නේ ඒකනේ. නිවැරදි දහම, නිවැරදි දර්ශනය සහ නිවැරදි ප්‍රතිපත්ති. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ දේවල් අප පුහුණු කරගෙන යනවා නම් අපිට බුදුහාමුදුරුවන්ගේ ශාසනය මගහැරෙන්නේ නැහැ. ඒ නිසා මම අද ජන්මදිනය සමරන අද මේ උතුම් පින්කමට දායකත්වයේ අරගෙන කටයුතු කරන ඒ දුවටත් ඒ වගේම ඔබ හැම දෙනාටත් බොහෝම කරුණාවෙන් යුක්තව යෝජනා කරනවා ඔබ මේ ලෝකේ බෞද්ධයෙක් විදියට යම් ධනයක් රැස් කරගන්න හිතනවා නම් ඒ අතර ශ්‍රේෂ්ඨම ධනය ලෙස ඔබ ශ්‍රද්ධාව කියන ධනය ඔබගේ ජීවිතයට එකතු කරගන්න. කවුරු ගැන ශ්‍රද්ධාවද? බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව තහවුරු කරගන්න ඕනේ. කවුරු කොයි විදියට හැසිරුණත් මම මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඈත් වෙන්නේ නැහැ කියන තැනට හිත ශක්තිමත් කරගන්න ඕන. මොන ලාභ ආවත් මොන අලාභ ආවත් මොන ප්‍රශංසා ආවත් මොන නින්දා ආවත් මොනතරම් කීර්තිය ලැබුණත් මොනතරම් අපකීර්තිය ලැබුණත් මම මගේ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම නැති කරගන්නේ නැහැ කියන අදිෂ්ඨානය අපේ පින්වතුන්ලට ඇති වෙන්න ඕනේ. ඉතින් මේ ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබේ ගෞරවය ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන තරමට
ඔබ පොහොසත් ඔබ ධනවත් කෙනෙක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව නැති උපතින් විතරක් බෞද්ධාගමිකයෙක් වෙච්ච කෙනෙක් දිලිඳු කෙනෙක්. සිවුරක් දරාගෙන හිටියත් මොනතරම් භෞතික සම්පත් තිබුණත් සායනහන්සේ කෙනෙකුට ලැබීම් තිබුණත් උන්වහන්සේ ගාව ශ්‍රද්ධාව නැතිනම් උන්වහන්සේ දිලිඳු හාමුදුරු කෙනෙක්, දුප්පත් හාමුදුරු කෙනෙක්. ලොකු වාහනයක යන්නත් පුළුවන්, ලොකු පන්සලක වැඩ ඉන්නත් පුළුවන්. ඒත් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නැත්තම් දුප්පත් හාමුදුරු කෙනෙක්. හාමුදුරුලටත් ගිහියන්ටත් කාටත් පොහොසත් වෙන්න රැස් කරගත යුතු ශ්‍රේෂ්ඨම ධනය තමයි ශ්‍රද්ධාව. ඒ බුදුහාමුදුරුවන්ගේ උතුම් ධර්මය කෙරෙහි ඇතිවෙන අවබෝධයෙන් ඇතිවෙන පැහැදීම. එතකොට කවදාකවත් සායනහන්සේ කෙනෙක් ඒ ශ්‍රද්ධාව තහවුරු වෙනකොට උන්වහන්සේගේ දේශනාවට පිටින් දේවල් තමන්ගේ හිතුමනාපෙට ප්‍රකාශ කරන්නේ. මොකද ශ්‍රද්ධාව බලවත් වෙච්ච කෙනා, ශ්‍රද්ධාව දියුණු වෙච්ච කෙනා හැමතිස්සෙම බලනවා මේ මා දේශනා කරන කාරණාව, මා මේ පැහැදිලි කරන කාරණාවෙන් තථාගතයන් වහන්සේට අවමානයක් වෙනවද? තථාගතයන් වහන්සේට නින්දාවක් වෙනවද? තථාගතයන් වහන්සේ පහලට ඇද දානවද? එහෙම බලනවා ඒ ශ්‍රද්ධාව තියෙන ඇත්තෝ. ශ්‍රද්ධාව නැති කෙනෙක් නම් ඕනි දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඒ ඇත්තට අමතක වෙනවා තමන් ඒ කියන දේවල් වලින්, කරන දේවල් වලින් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කෙරෙහි තියෙන පැහැදීම සමහර කෙනෙක්ගේ බිඳ වැටෙන්න පුළුවන් කියන එක අමතක වෙනවා. අනිත් අයගේ පැහැදීම අපැහැදීම පැත්තක තිබේවා. අපි බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා නම්, තථාගත දේශනාව ගැන ශ්‍රද්ධාවක් තියෙනවා නම්, උන්වහන්සේගේ දේශනාවට හානියක් වෙන දේවල් අපේ මුවින් ප්‍රකාශ නොකර ඉන්න පුළුවන් තරම්. මගෙන් වුණත්, මගෙන් ඇහුවොත් ඔබ වහන්සේ කරපු හැම දේශනාවකම මේ මහණ වුණු දවසින්දලා අද දක්වා එහෙම හානියක් වෙච්ච එකක්වත් කියලා නැද්ද? නෑ. මා විශ්වාස කරනවා මගෙන් බොහෝ කියවිච්ච දේවල් තියෙන්න පුළුවන් මෑතක නෙමෙයි. මා ටිකක් තරුණ කාලෙදී සමහර වෙලාවට ඒවා තථාගතයන් වහන්සේගේ ශාසනයට එක හානියක් විය හැකි ඒවා කියවිලා තියෙන්න පුළුවන් සමහර අවස්ථාවල. එහෙම කියමන් එන්න පුළුවන් කෙලෙස් සහිතව තරුණ කාලෙදී ශ්‍රද්ධාව ඇති වෙන එක හිමින් සිද්ධ වෙච්ච කාලෙක ඒ වගේ දෙයක් වෙලා තියෙන්න කියවිලා තියෙන්න පුළුවන්. හැබැයි දහම ශ්‍රවණය කරන්ට දහම පරිශීලනය කරන්ට පුහුණු වෙන්න අපිට භාග්‍යවතුන් වහන්සේ ගැන ඇතිවෙන පැහැදීම බලවත් වෙනකොට යම් කිසි දෙයක් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට පටහැනි අදහසක් මුවින් ගිලිහෙන්න ඉඩ නොදී වළක්ව ගන්නට අවශ්‍ය කරන ශක්තිය අප තුළ දියුණු වෙනවා. ඉතින් ඒ හින්දා අපේ පින්වතුන්ලට මම යෝජනා කරන්නේ පුළුවන් තරම් ශ්‍රද්ධාවෙන් ධනවත් වෙමු. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නේ මොනවා පුරුදු කරොත්ද සැපසේ ඉන්න පුළුවන් කියලා. ඉතින් ධර්මයේ අංග 3ක් පෙන්වලා දෙනවා. සැපෙන් ඉන්න. පළවෙනි එක දාන, දෙවෙනි එක සීල, තුන්වැන්න භාවනා. මෙන්න මේ ධර්ම 3 කෙනෙක් පුහුණු කරගත්තොත්, දාන, ශීල, භාවනා කියන උතුම් ධර්ම 3 කෙනෙක් පුහුණු කරගත්තොත් එයාට සැපෙන් ඉන්න පුළුවන්.
දානය පුහුණු කරාම කොහොමද සැපයක් ලැබෙන්නේ? දම් දෙනකොට අපේ හිත තුළ තදංග වශයෙන් తాවකාලික වශයෙන් හරි තරහ යටපත් වෙලා යනවා. දැඩි බැඳීම් යටපත් වෙලා යනවා, තණ්හාව ආදී. ව්‍යාකූල ස්වභාවයන් නැති වෙලා යනවා. එතකොට දානය තුල සිත අවුලන, සිත ගිනි තියන කෙලෙස් සිතුවිලි වල සංසිඳීමක්, යටපත් වීමක් වෙනකොට එය අපේ හිතට සැපයක් ගෙනල්ලා දෙන්න, සාමයක් ගෙනල්ලා දෙන්න, සුවයක් ගෙනල්ලා දෙන්න හේතුවක් වෙනවා. ඒක හොඳට බලා ගන්න පුළුවන්. ඔබ දැකලා ඇති සමහර වෙලාවට ඔබේ අත්තම්මා, ඔබේ සීයා, එහෙම නැත්නම් ඔබේ අම්මා තාත්තා දානයක් දීලා, පොයට උපාසක උපාසිකාවන්ට දානයක් දීලාවම, නැත්නම් මහා සංඝ රත්නයට දානයක් දීලාවම, එහෙමත් නැත්නම් දුගී දුප්පත් මිනිස්සෙකුට දානයක් දුන්නම, එහෙමත් නැත්නම් පාරේ යන සතෙකුට කැම ටිකක් දුන්නම ඔබ හොඳට නිරීක්ෂණය කරන්න ඒගොල්ලොන්ගේ මුහුණේ තියෙන ප්‍රියමනාප බව. ඒක සතුටින් කරපු කෙනෙක්ගේ, කැමැත්තෙන් කරපු කෙනෙක්ගේ මූණෙන් මහ කාන්තියක් අපිට දකින්න පුළුවන්. ඒ ඇයි? ඊටාම සතුටු සිත් උපදිනවා, සොම්නස් සහගත සිත් උපදිනවා කෙනෙක් පරිත්‍යාගශීලී වෙනකොට. තව කෙනෙකුට දෙයක් දෙනකොට ඒ දෙය භුක්ති විඳලා අනේකාට ලැබෙන සතුට දිහා බලලා මහා සතුටක් ඇති කරගන්න ලැබෙනවා. ඊළඟට බෞද්ධයෙක් විදියට තව පැත්තකින් විශාල සතුටක් දැනෙනවා. ඒ තමයි මම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ප්‍රතිපත්තියක් පුහුණු වෙනකොට මට ලැබෙන සතුට. මොකද මේ ප්‍රතිපත්තිය පුහුණු වෙන්නේ තණ්හාව දුරු කරමින්, ද්වේෂය දුරු කරමින්, මෝහය දුරු කරමින්. අපේ හිත ගිනි තියලා තියෙන ඔය සිතුවිලි තුන මුල් වෙලානේ. ඔය සිතුවිලි තුන පුළුවන් තරම් දුරු කරන තරමට, අඩු කරගන්න තරමට අපි කාටත් සතුට, සැපත කියන එක ලැබෙන්න පටන් ගන්නවා. දානය වගේම මහා සැපතක්, මහා සුවයක් අපිට ගෙනල්ලා දෙනවා හිතට සිල් රකින්නකොට. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ නොකර ඉන්න කියලා දේශනා කරපු දේවල් නොකර ඉන්නකොට, කරන්ට කියලා දේශනා කරපු දේවල් කරනකොට මහා සුවයක් හිතට දැනෙනවා. දැන් බලන්න, සොරු අතර කෙනෙක් ප්‍රතිපත්ති ගරුකව සොරකම් නොකර ඉන්නවා. හොරු ගැන විධිමත් අවංක විමර්ශනයක් කරන වෙලාවක ඒ සොරු අතර සොරකම් නොකර ඉඳපු කෙනාට මහා සැනසෙල්ලක්, සතුටක්, සැපයක් දැනෙනවා. මගේ ගෙදරට නම් පොලිසියෙන් තට්ටු කරන්න විදියක් නැහැ, මගේ දොරට මාව උසාවි ගානේ ගෙනියන්න විදියක් නැහැ, මාව හිරේ විලංගුවේ දාන්න විදියක් නැහැ. මොකද හේතුව මම කවුරු හොරකම් කරත් මේ අත් දෙකින් කාගේවත් නොදුන්න දෙයක් අරගෙන නැහැ. පුදුම සැපයක් ඒ සැනසෙල්ල, ඒ හිතට ඒක දැනෙනකොට, ඒ විශ්වාසෙත් එක්ක දැනෙන සැපය ඒක. ඊළඟට වෙනත් අකුසලයක් ගත්තත් ඒ අකුසලයක් නොකර ඉඳපු කෙනාට මහා සැනසෙල්ලක් තියෙනවා. මම මේ පව්, මේ අකුසල් මගේ අතින් කෙරිලා නැහැ. කවදාවත්ම කෙරිච්ච නැති අකුසල් ගැන හිතනකොට, කවදාවත්ම කරපු නැති අපරාධ ගැන හිතනකොට, කවදාවත් කරපු නැති වැරදි ගැන හිතනකොට, කවදාවත් කරේ නෑ ඒවා කියලා හිතනකොට කොච්චර සැනසීමක්ද, මොනතරම් සතුටක්ද, මොනතරම් සුවයක්ද අපේ හිතට ඒක. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඔබට සුවය ගෙනල්ලා දෙන දේවල් අතර සීලය දෙවනි ප්‍රතිපදාව, පුහුණු කරගන්න දේවල් අතර.
පුළුවන් තරම් සිල්වත්ව හිටියොත් හිතට ඒ සැනසෙල්ල ලබන්න පුළුවන් වෙයි. ඒක මහා ධනස්කන්ධයකින් ලබන සතුටට වඩා භවභෝග සම්පත් පිරුණු යස ඉසුරින් පිරුණු තැනකදී ලබන සතුටට වඩා වෙනස් සතුටක්. අර වයින්ුත් සතුටක් තියෙනවා. නමුත් මෙය වෙනස් සතුටක්. කාටවත් උදුර ගන්න බැරි සතුටක්. සතුටින් ඉන්නත් පුළුවන්. හැබැයි ඒ සතුට පිට බයෙන් තැති ගැනීමෙනුත් ඉන්න වෙනවා. හොරෙක් පණීද බැංකුවේ දාලා තිබුණත් දැන් මේ දවස්වල ලංකාවේ බැංකුවක සල්ලි තියෙන අය කොච්චර බයෙන් ඉන්නවද? ආර්ථික අර්බුදය එන්න බලවත් වෙනවා. රට බංකොලොත් වීගෙන යමින් තිබෙනවා. අපි මේ දාගත්තු අපේ විශ්‍රාමික වැටුපෙන් ඉතුරු කරගත්තු දෙය මංකොල්ල කයිද? අපිට නැති වෙයිද? අපෙන් මුදුර ගනීද? ඩොලර් දාපු අය බයෙන් ඉන්නවා. ඩොලර් ටිකට රුපියල් දීලා ඩොලර් ටික දැන්ටම උස්සලද? බලන්න ධනයෙන් සතුට නෑ නෙමෙයි. ධනයෙන් සැනසීම නෑ නෙමෙයි. ඒ ධනයෙන් ඊළඟට වෙනත් භවභෝග සම්පත් වලින් තියෙන සතුට සැපය හැම තිස්සෙම අනාරක්ෂිත බව කියන හැඟීමත් එක්ක බයක් අන්තර්ගත වෙලා තියෙන එකක්. ඒත් සීලය හොරු ගෙනියන්නේ නෑනේ. සීලය මංකොල්ල කණ්ඩ බෑනේ. තමන් යමක් කෙනෙකුට දීලා කාට හරි උදව්වක් කරලා කාට හරි පරිත්‍යාගයක් කරලා ඇති කරගත්ත සැනසීම මංකොල්ල කන්නේ කොහොමද කවුරු? කාටවත් මංකොල්ල කණ්ඩ බෑ. කාටවත් උදුර ගන්න බෑ. සොර සතුරන්ට අරගන්න බෑ. ඒකයි ඒ ප්‍රතිපදාවෙන් ලැබෙන සැපය මහා ජීවිතයකට සුවය ගෙනල්ලා දෙන ප්‍රතිපත්ති ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. ඊළඟ කරුණ තමයි භාවනාව. නිතිපතා කෙනෙකු බුද්ධානුස්සති, ඒ වගේම ධම්මානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති මේ විදියට ගත්තහම උතුම් භාවනා තියෙනවා. එවැනි උතුම් භාවනාවක් කෙනෙකු දිනපතා වඩන්ට පටන් ගත්තොත් යටත් පිරිසෙන් ඉතා සුළු වෙලාවක් හරි මෛත්‍රී චිත්ත සමාධිය වඩන්ට පටන් ගත්තොත් එයින් ලැබෙන සැපය, එයින් ලැබෙන සුවය, ඒ පිළිවෙත නිසා තමන්ට ලැබෙන සැනසීම අසීමිතයි කියන එක භාවනාවේ තාම ඉහළට ගියපු උතුමන් වහන්සේලා තමන්ගේ අත්දැකීම් අපි එක්ක බෙදා ගනිද්දී කියලා තියෙනවා. මම එච්චර පැය ගණන් දවස් ගණන් භාවනානුයෝගීව කටයුතු කරන කෙනෙක් නෙමෙයි. මම හැම වෙලාවකම හැම ක්ෂණයකම විදර්ශනා නුවණින් කටයුතු කරන්නට යෝනිසෝ මනසිකාරය පවත්වගෙන යන්නට වීර්ය කරන කෙනෙක්. නමුත් ඒ අතරතුරේ මට මුණ ගැහෙනවා සමාධි භාවනාවන් තාම ගැඹුරින් දියුණු කරන වඩන උතුම් සායනහන්සලා වගේම උතුම් ගිහි බවතුන්. ඒගොල්ලෝ ඒ සමාධීන් වලට සමවැදුනම හිතේ ඒකාග්‍රතාවය දියුණු වුණාම ඒගොල්ලෝ අත්විඳින සැනසීම කියපු අවස්ථා තියෙනවා. මම ධ්‍යාන සමාපatti ලබලා නැහැ. නමුත් මා දන්නවා භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට යම් කිසි දෙයක් මුල ඉඳලා අවසානය දක්වාම සති සම්පජඤ්ඤයෙන් යෝනිසෝ මනසිකාරයෙන් කරොත් කිව්වොත් හිතුවොත් ලැබෙන සැපය, ලැබෙන සුවය, ලැබෙන සැනසීම නම් ඒ අත්දැකීම තියෙනවා. ඒ උතුම් විදර්ශනාව තුළ, ඒ උතුම් යෝනිසෝ මනසිකාරය තුළ
ඒ ලැබෙන සුවපත් බව, ලැබෙන සැපවත් බව ඒවා වචනවලට පරිවර්තනය කරන්නට බැරි තරම් බලගතු සුවපත් හැඟීම්, බලගතු සැනසීම් ඒවා. ඒ හින්දා මා ඔබට යෝජනා කරනවා භාග්‍යවතුන් වහන්සේ ඔබට උගන්වපු මේ උතුම් වූ කරුණු තුන. මොකක්ද? සැපය ලැබෙන කරුණු තුන. දානය, සීලය, භාවනාව. ආලවක විමසන්නේ මොනවා දියුණු කරගත්තොත්ද සැපය ලැබෙන්නේ, සුවය ලැබෙන්නේ? බුදුහාඳුරෝ දේශනා කරනවා දාන, සීල, භාවනාය කියන උතුම් පුණ්‍යක්‍රියාවන් තුන, උතුම් ප්‍රතිපදාවන් තුන කෙනෙක් පුහුණු කරත් එයාගේ ජීවිතය මහ සුවපත් එකක් බවට, සැපවත් එකක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගෙන් විමසන ප්‍රශ්නය රසයන් අතරින් අග්‍රම රසය කුමක්ද කියලා. කිංසු හවේ සාදු තරං රසානං, කුමක්ද රසයන් අතර අග්‍රම රසය? බුදුහාඳුරෝ දේශනා කරන්නේ සච්ඡං හවේ සාදු තරං රසානං, රස අතර අග්‍රම රසය තමයි සත්‍ය, ඇත්ත. අපිට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත්, සත්‍ය අතර පරම සත්‍යනේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ උතුම් චතුරාර්ය සත්‍ය තමයි රසයන් අතර ඉහළම රසය ලබා දෙන සත්‍ය හතර. උතුම් නිවන කියන රසය ලැබෙනවා මේ සත්‍ය අපේ ජීවිතය බවට පත් වුණොතින්. ඉන් මෙහාට ගත්තා ඇත්ත කියලා ඉන්න කොටත්, ඇත්ත අහලා ඉන්න කොටත් ලැබෙන සුවය අසීමිතයි, ලැබෙන සැපය අසීමිතයි. බොරු කියමින්, අනුන්ව රවට්ටමින් අල්ප සැපයක් ලබන්න පුළුවන්. මාත් බොරු කියලා පුංචි ආස්වාදයන් ලැබපු අවස්ථා මේ ජීවිතේ නැතුව නෙමෙයි. මාත් එහෙම බොරු කියලා අනේකාව ඒ බොරුවට අහු වුණු බව දැනුවත් වුණාම සතුටු වෙච්ච අවස්ථාවල්, hina වෙච්ච අවස්ථාවල්, උඩ පැනපු අවස්ථාවල් තියෙනවා. එහෙම අපේ ළමා කාලේ ගත්තත්, තරුණ වියේ ගත්තත් එහෙම අවස්ථා තියෙනවා. හැබැයි අද මෙනෙහි කරලා බලනකොට බොරු කීම නිසා ලැබුවේ වැඩිපුරම සතුටක්ද, වැඩිපුරම බොරුවෙන් පස්සේ වින්දේ අසහනයක්ද කියන එක නිරීක්ෂණය කරාම අවංකව කියන්න පුළුවන් දේ තමයි සත්‍ය වශයෙන්ම බොරුවක් කිව්වට පස්සේ ඒ වෙලාවේ සතුටක්, සැනසෙල්ලක් දැනුණට ඒ වෙලාව පන්නගත්තු නිසා පසුව බොහෝ අසහනයන්, බය, තැති ගැනීම එක්ක ඉන්න වෙනවා. මොකද හැම තිස්සෙම බයයි මගේ බොරුව එළි වෙයිද කියලා, මගේ බොරුව අහු වෙයිද කියලා, අනිත් කෙනා මේ කතාවේ ඇත්ත අනිත් පැත්ත දැනගනීද කියලා. බොරුවේ තියෙන බිහිසුණු නීරසකම ඒක. බොරුවේ තියෙන බිහිසුණු නීරසකම තමයි එය දැනගනීද කියන බයෙන්, තැති ගැනීමෙන් ඉන්ටවීම. සමහර වෙලාවට සමහර කෙනෙක් අන් අයව රවට්ටන්න, වංචා කරන්න බලගතු බොරු කියලා ජීවිතේ එක් දවසක මුළු ජීවිතේ පුරාම බයෙන් ඉන්න අවස්ථා තියෙන්න පුළුවන්. අද අහු නුනට හෙට අහු වෙයිද? හෙට දවසක් ගෙවුනම යාන්තම් ඇති කියලා හිතුවට ඒ ඊළඟ දවස උදා වෙද්දිත් ආයෙත් බයයි. ඒ නිසා මා යෝජනා කරනවා
මුලින් ටිකක් දුෂ්කර වුණත් උද්ගත වෙන ප්‍රශ්න ඇත්ත කීම නිසා සමහර වෙලාවට තිබුණත් බොරු කිව්වට පස්සේ තියෙන අසහනය නම් ඇත්ත කියලා දැම්මට පස්සේදී එන්නේ නැහැ. ඇත්ත කියලා දැම්මට පස්සේ හිතට තියෙන සැනසෙල්ලයි නිදහසයි නේද? නිදහසයි හරීම ඉහළ එකක්. හරීම ඉහළ එකක්. එනිසා සත්‍ය කියන රසය සත්‍ය කියලා ඒ රහ විඳින්න පුරුදු වෙන්න. සත්‍ය ඇහෙනකොටත් ඒ රසයම එතකොට දැනෙන්න පටන් ගනී. සත්‍ය මිහිරි වෙන්න පටන් ගනී. අපේ රට තුල බහුතරයක් දෙනෙක් හිතන එකක් තමයි බොරුව නැතුව දැන් අපිට ගමනක් යන්න අමාරුයි කියලා. බොරුවෙන් ගමනක් යන්න පුළුවන් ටික දුරයි. කෙටි ගමනක් යන්න පුළුවන් කෙටි. බොරුව වර්ණවත් වුණාට දිගු කාලීන නැහැ. බොරුව බොහෝම ලස්සන වුණාට ඒක දිගු කාලීන නැහැ. අල්ප ආස්වාදයක් ගෙනල්ලා දුන්නට වැඩි අසහනයක් ගෙනල්ලා දෙනවා. එනිසා සත්‍ය කියන රහ විඳින්ට වීරය කරන්න. සත්‍ය කියන රසය එක්ක ජීවිතය ගෙනියන්නට උත්සාහ කරන්න. භාග්‍යවතුන් වහන්සේ වදාළේ සච්ඡං හවේ සාදු තරං රසානං. රස අතර ඉහළම රසය පළතුරු වල රහවලට වඩා, මාළු පිණි වල රහවලට වඩා, වෙනත් ආහාර පාන වල රහවලට වඩා ඒ සියලු රසයන් දැන් ලොකුම වටිනම රසයට කියනවනේ අමෘතය කියලා. දෙවියෝ භුක්ති විඳින එකක් කියලා කියන්නේ අමෘතය. අමෘතයට වඩා ධම් රසය, සත්‍ය රසය උතුම් කියලා තමයි ධර්මයේ පෙන්වලා තියෙන්නේ. ඒ නිසා වීරය කරන්න. සත්‍ය තුල සුවෙන් ඉන්න වීරය කරන්න. සත්‍ය කියමින් සත්‍ය තුල ජීවත් වෙමින් සැප විඳින්න උත්සාහ කරන්න. ජීවිතේ බොහෝ කාලයක් අපි බොරුවෙන් කට්ටකම් කරලා සැපසේ ඉඳ දරපු උත්සාහයන් තියෙනවා. හැබැයි ඒ උත්සාහයන් ඇතුලේ අපි දන්නව ලැබුණු සැපයක් නැහැ කියන එක. පොඩි වෙලාවක් හිත සන්තෝෂෙන් හිටියට වැඩි වෙලාවක් අපි බොරු කියලා ඒවා එක්ක බයෙන් අසහනෙන් ඉඳලා තියෙන්නේ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා සත්‍ය ඉහළම රසයක්. ඒ රසය විඳින කෙනෙක් වෙන්න. රසය විඳින කෙනෙක් වෙන්න. මං හැමදාම මතක් කරනවා වගේ ඇත්ත කිව්වම තියෙන ලොකෝම ලාභේ තමයි මතක තියාගන්න ඕනි නෑ විශේෂයෙන්. බොරු කිව්වන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කියපු බොරු මතක තියාගන්න ඕනේ ඒකේ අගමුල පැටලෙන්නේ නැතුව. බොරු කියලා ඒවා මතක තියාගන්න දඟලන එක කොච්චර අපහසුද, මොනතරම් අමාරුද. මොකද සමහර අයට අපි කියන ඒවා ගැන ඒ හැටි ලොකු සිහියක් කල්පනාවක් නැති වුණාට සමහරු ඉන්නවා අපි කියපු දේවල් අකුරක් නෑර, ස්පිල්ලක් පාපිල්ලක් නෑර මතක තියන අය. අවුරුදු 10කට කලින් කියපු කතා අද අකුරක් නෑර මතක් කරලා කියන්නත් පුළුවන්. ඒ කියපු වෙලාවේ ඇඳන් ඉඳපු ඇඳුමේ පාටයි වර්ගේ බ්‍රෑන්ඩ් එකයි ඔක්කොම කියන්නත් පුළුවන් අය ඉන්නවා. එච්චරට දේවල් මතක තියාගෙන ඉන්න අය ඉන්නවා. බොරු කිව්වට පස්සේ බොරු කියපු මිනිස්සයාට හිතෙන පළවෙනිම දේ තමයි ඕක මතක නැතුව ඇති කියලා. කවදාකවත් ඒක හිතන්න එපා.
එහෙම හිතන්න ඔබේ මනසට ඉඩ දෙන්න එපා. මනස එහෙම නෙමෙයි. අපි කියන දේවල් අහන් ඉඳලා හොඳට ඒව ධාරණය වෙන අය ඉන්නවා මේ ලෝකේ. හින්දා ඇත්ත කියලා ටිකක් කතා කරත් කමන්නේ. ඇත්ත කියලා සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. අන්තිම කාරණය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ශ්‍රේෂ්ඨ ජීවිතය. මොකක්ද ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා විමසීමක් කළා ආලවක බුදුහාමුදුරුවන්ගෙන්. උන්වහන්සේ දේශනා කළා ශ්‍රේෂ්ඨ ජීවිතය තමයි ප්‍රඥාව තියෙන එක කියලා. පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ටං. ජීවිත අතර ගෙවන ජීවිතයේ වටිනම දේ තමයි ශ්‍රේෂ්ඨම ජීවිතය තමයි ප්‍රඥාවෙන් ජීවත් වීම, නුවණින් යුක්තව ජීවත් වීම, බුද්ධිමත්ව ජීවත් වීම, දැනුවත්ව ජීවත් වීම, සවිඥානිකව ජීවත් වීම. අනුවණව, අවිඥානිකව, අමනෝඥව, අදූරදර්ශීව, මෝහයෙන් මුලා වෙලා ඒ ඝන අන්ධකාරයෙහි ගෙවන ජීවිතය මොන තරම්නම් අවාසනාවන්ත ඉරණමක්ද ඒක. මොන තරම්නම් දුක්ඛදායක දේවල් වලට ඒ අනුවණකම නිසා අපි ඇද වැටෙනවද? ඒ නිසා නුවණ ජීවිතයට උදාහරත්වය ශ්‍රේෂ්ඨත්වය ගෙනල්ලා දෙනවා. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා නුවණ දියුණු කරන්න. කොහොමද? සුත්තමය පඤ්ඤා. හොඳට දේවල් අහුම්කම් දීලා නුවණ දියුණු කරන්න. ඒකට මට යෝජනා කරන්න පුළුවන් කියවන්න කියලා හොඳට. ඇහිම වගේම අද ඉස්සර එකම මාධ්‍ය තිබුණේ අහුම්කම් දීමනේ. නමුත් අද තියෙනවා ඔබට තව මාධ්‍යයක් කියවන්න පුළුවන්. ලෝකිතාම වටින ලෞකික දැනුම වගේම තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැනි උතුමන්ගේ ඒ ආධ්‍යාත්මික දැනුම ඔබ කියවලා ඔබ බහුශ්‍රෘත කෙනෙක් වෙන්න. ගිහි ජීවිතයේ ඉන්න නිසා ලෞකික විෂයන් ගැනත් බෞද්ධයෙක් ලෙස දුකින් නිදහස් වෙන්න හිතන නිසා ඒ උතුම් ධර්ම මාර්ගයේ පිළිබඳවත් හොඳට අහුම්කම් දීලා හොඳට සාකච්ඡා කරලා හොඳට පොතපත කියවලා දැනුවත් කෙනෙකු බවට නැනවත් කෙනෙකු බවට බහුශ්‍රృత කෙනෙකු බවට ඔබපත් වෙන්න. සුත්තමය පඤ්ඤා. ඊළඟට චින්තාමය පඤ්ඤා. ඔබ තුල හොඳට දේවල් හිතලා නිර්මාණශීලීව අහපු දේවල් සිහි නුවණින් මෙනෙහි කරලා ඔබේ ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. දැන් සමහර ආපු කාරණා තියෙනවා පළවෙනි සැරේ අහන් හිටියට වඩා මහා ඥානයක් ඒ පිළිබඳව විවේකීව ඉන්න වෙලාවට මෙනෙහි කරනකොට ලැබෙනවා. නැවත ඒ මෙනෙහි කිරීමෙන් ලැබපු අවබෝධෙත් එක්ක තව සැරයක් ඒ කරුණ ඇහුවොත් එයින් ලැබෙන ප්‍රබුද්ධ භාවය, ආලෝකය ඒවා වචන වලින් විස්තර කරන්න දුෂ්කරයි. එච්චරට වටින උතුම් අවබෝධයක් නුවණක් අපිට මෙනෙහි කරනකොට සිහියෙන් මෙනෙහි කරනකොට ලැබෙනවා. ඊළඟට භාවනාමය පඤ්ඤා. අර ඔබට සැපය ගෙනල්ලා දෙන කරුණු අතර, සුවය ගෙනල්ලා දෙන කරුණු අතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ භාවනාව කියන උතුම් කටයුත්ත. ඒකම නුවණ දියුණු කරගන්නත් මහා උපකාරයක් වෙනවා. තාම ගැඹුරින් සිහිය දියුණු කරනකොට, සිත දියුණු කරනකොට එයාට අනිත් අයට නොපෙනෙන තරම් තාසියුම් දේවල් පේන්න පටන් ගන්නවා. තාසියුම් දේවල්. පරිපූර්ණ දැනුමක් ලැබෙන්න පටන් ගන්නවා.
හාත්පසින්ම වටවුණු ඥානයක් දැනුමක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනාමය ප්‍රඥාව කියන එක විශිෂ්ට ප්‍රඥාවක්. උතුම්ම ප්‍රඥාවක් ඒ ලබා ගන්න ඕන කෙනෙක්. ඒ නිසා මෙන්න මේ ප්‍රඥාව දියුණු කර ගැනීම ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයට යන්න හේතු වෙනවා. අද ලෞකික ලෝකේ පවා ශ්‍රේෂ්ඨ මිනිස්සු කියලා අඳුන්වන්නේ ප්‍රඥාවන්ත මිනිස්සු. ප්‍රඥාවන්තව ලියපු කියපු ප්‍රඥාව වැඩි දියුණු කරන දේවල් ලියපු කියපු ප්‍රඥාවන්තව දේවල් නිර්මාණය කරපු ප්‍රඥාවන්තව දේවල් කතා කරපු ප්‍රඥාවෙන් පරිපූර්ණව දේවල් කරපු අය ලෝකයේ අදටත් ගෞරවයට ආදරයට සම්භාවනාවට පාත්‍ර වෙනවා. ඒගොල්ලෝ ප්‍රඥාවන්ත ලෙස නුවණ දියුණු කරමින් කටයුතු කරලා තියෙන නිසා. ඒ නිසා ඔබට ශ්‍රේෂ්ඨත්වය අවශ්‍යයි. ශ්‍රේෂ්ඨත්වය ප්‍රාර්ථනා වලින් ලැබෙන්නේ නැහැ. ඔබ ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නේ ඔබ කොච්චර දුරට ඔබේ බුද්ධිය දියුණු කරනවද, නුවණ දියුණු කරනවද, ප්‍රඥාව දියුණු කරනවද කියන කරුණු මත. ඒ නිසා ඒ සඳහා වීර්ය කරා. තාම වටින දහම් පැන 4කට භාග්‍යවතුන් වහන්සේ දීපු පිළිතුරු තමයි සරලව සාකච්ඡා කළේ. තව ගැඹුරට මේ පිළිතුරු වල ගියොත් තව බොහෝ කරුණු අපට පෙළ දහමට අනුගතව විග්‍රහ කරන්න විස්තර කරගන්න පුළුවන්. නමුත් මේ හෝරාවක කාලය තුල හැමෝටම තේරුම් ගන්නට පහසු වෙන මට්ටමට මේ උතුම් මඟ පෙන්වීම ඔබ වෙනුවෙන් සංක්ෂිප්තවයි සිද්ධ කළේ. ඉතින් හංසනා ප්‍රනාන්දු දුවගේ මාර්තු 21 වෙනිදාට එදෙන ජන්මදිනය වෙනුවෙනුයි මේ සද්ධර්ම දේශනාවත් මහ සංඝරත්නය උදෙසා දානය පූජා කිරීමේ උතුම් කටයුත්තත් සිද්ධ කරන්නට යෙදුනේ. රැස්වුණු සියලුම පින් කුසල් අනුමෝදනා කරමු දෙවියන්ට. දෙවියන්ගේ ආශිර්වාදය ඒ දුවට ලැබේවා. ඒ දුවගේ අධ්‍යාපන කටයුතු, ව්‍යාපාර කටයුතු හෝ රැකිරක්ෂා කටයුතු ඒ සියල්ලක්ම දිනෙන් දින දියුණු වේවා. තමන්ට මේ උතුම් මිනිස් භවය ලබා දීපු ආදරණීය අම්මට තාත්තට වගේම ඒ නම් සඳහන් කරන්නට යෙදුණා. ආදරණීය මව්පිය දෙපළ ඒ තමයි උපාලි ප්‍රනාන්දු, දීප්ති දේවකලු ආරච්චි, ඒ අම්මා තාත්තා දෙන්නට. ඒ වගේම අරෝරා ප්‍රනාන්දු, කියන් ෆොන්සෙකා, කයිලි ප්‍රනාන්දු කියන පින්වත් පිරිසට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. බණ අහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ටත් ඒ වගේම ෆුජි සුගත සේනාසනය, කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානය, මා වැඩ සිටින මේ කනගවා ජපානයේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර පූජනීය හුරුළුනික වැවේ සුදම්ම සාමේන්ද්‍රයාණන් වහන්සේටත්, සේනාසනාධිකාරී අපේ සහෝදර අම්පෙටිය සද්ධාවාස සායින් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයටත්, බණ අහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු යහපත සැලසේවා. සැනසෙල්ල සතුට දියුණුව ලැබේවා. දායකත්වයේ ගත්ත හංසනා ප්‍රනාන්දු දුවගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්නට දෙවියෝ උපකාර කරත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ දුව නමින් මිය පරලොව ගිය අවුරුදු 4කට පෙර මිය ගියා ආදරණීය ලොකු අම්මා සෝමලතා අන්ද්‍රාදි මාතාව, ආච්චම්මා කරුණාවති ප්‍රනාන්දු, ප්‍රේමසිරි දේවකලු ආරච්චි, හර්බර්ට් ප්‍රනාන්දු කියන සියල ඇතුළු මේ භවයේ සසරෙත් මිය ගිය සියලු ඥාතීන් පින් අත් කරගනිත්වා. බණ අහපු ඔබ නමින් මිය ගිය සියලු දෙනාත් පින් අත් කරගනිත්වා. උතුම් අමා මහා නිර්වාණ ධර්මයම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මිය ගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවය පුරාමත් සසරේ උපදින හැම භවයකමත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. හංසනා ප්‍රනාන්දු දුවට වගේම ඔබ අප හැම දෙනාටම උපදින හැම භවයකදීම සත්පුරුෂයින්ගේ කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබිලා
ඉක්මන් භවයක නිවන් දකින්නට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනාටම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ උදා වේවා. සාදු සාදු සාදු.